ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයකින් තොර වූ ලක්ෂයක සිට ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයකින් තොර වූ ලක්ෂයක සිට ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයකින් තොර වූ ලක්ෂයක සිට වරහන් ඇතුලේ අනන්තේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයකින් තොර වූ ලක්ෂයක සිට ශේෂ්ත්‍රය තුල පිහිටි කිසියම් ලක්ෂයකට 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 ඒකක ස්කන්ධයක් ගෙනීමේදී වේගෙන් ලියන්න ඒකක ස්කන්ධයක් ගෙනීමේදී ඒකක ස්කන්ධයක් ගෙනීමේදී කළ යුතු කාර්ය එම ලක්ෂයේ ගුරුත්වාකර්ෂණ විභවය ලෙස අර්ථ දැක්වේ. එම ලක්ෂයේ ගුරුත්වාකර්ෂණ විභවය ලෙස අර්ථ දැක්වේ. එම ලක්ෂයේ ගුරුත්වාකර්ෂණ විභවය ලෙස අර්ථ දැක්වේ. හරි දැන් හිතන්න මේ කැපිටල් M කියලා. ඒතර කැපිටල් M ඉඳන් සිම්පල් R දුරකින් පිහිටි ලක්ෂයක. මම හැම වෙලේම කියලා තියෙනවා පෘථුවියේ අරය ග්‍රහ වස්තුවක අරය විතරක් කැපිටල් R කියලා ගන්න. එහෙම මතක තියාගන්න. විභාගෙදී දුන්නොත් එහෙම සිම්පල් R කියලා එක ගන්න. ග්‍රහ වස්තුවක අරය කැපිටල් R. ග්‍රහ වස්තුවේ කේන්ද්‍රයේ ඉඳන් තියෙන ඕනෑම දුරක් සිම්පල් R කියලා ගන්න කියලා කීවා. එතකොට මෙන්න මේ ලක්ෂයේ විභවය ඍණ gm බෙදීම සිම්පල් R වලින් එනවා කියලා ඔප්පු කරලා තියෙනවා. මේ ගණිතමය සංකල්පය බයෝ කරන අයට නෑ. අනුකලනය අවකලනය වගේ සංසිද්ධි ඔතෙන්ට ඕන වෙන නිසා ඔය කොටස ඔතනින් අයින් කරලා තියෙන්නේ. හරි ඒ හින්දා ඔයාලා සමීකරණ විතරක් මතක තියාගත්තා නම් ඇති. එතකොට මේ විභවය කියන්නේ පුතේ අදිශ රාශියක්. විභවය කියන්නේ අදිශ රාශියක්. එහෙනම් ඇයි මේ ඍණ ලකුණක් එන්නේ කියලා ඔයාලට පොඩි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. හරි. එතකොට මේ ගුරුත්වාකර්ෂණ බලය මගින් කාර්යයක් කරන හින්දා තමයි මේකට ඍණ ලකුණක් එන්නේ. ගුරුත්වාකර්ෂණ බලය මගින් කාර්යයක් කරන නිසා මේකට ඍණ ලකුණක් එනවා. එහෙම නැතුව මේ දෛශික කතන්දරයක් නෙවෙයි කියන්නේ. දෛශික ඍණ ලකුණක් එන හැම එකක්ම දෛශිකයක් නෙවෙයි. උදාහරණයක් විදිහට ධාරාවක් ගත්තොත් එහෙම විද්‍යුත් ධාරාවක් ගත්තොත් අපිට පුළුවන් මෙන්න මේ විදිහට මේක හිතන්නකෝ ඇම්පියර් 5යි මේක ඇම්පියර් 10යි කියලා. එහෙනම් මෙතනින් යනවා ඇම්පියර් 15ක්. හරි? මෙතනින් යනවා ඇම්පියර් 15ක්. එතකොට දැන් ධාරාවේ දිශාව වෙනස් වෙනකොට මේක ඍණාගයක් එනවා. ධාරාවේ දිශාව වෙනස් වෙනකොට ඍණාගයක් වුණාට මේක දෛශිකයක් නෙවෙයි. ඒකට හේතුව තමයි දැන් දෛශික දෙයක් මෙහෙම එකතු කරන්න පුළුවන් 5යි 10යි 15යි කියලා. බෑ. නමුත් ධාරාව එකතු කරන්න පුළුවන්. දෛශික මෙහෙම එකතු කරන්න බෑ. ඒකට හේතුව තමයි දෛශික පිළිපදිනවා දෛශික ආකලන නියමය. දෛශික පිළිපදිනවා දෛශික ආකලන නියමය. නමුත් මෙතන එහෙම ආකලන නියමයක් නැහැ. කෙලින්ම එකතු කරලා තියෙනවා. එතකොට දිශාව හඳුනා ගැනීමේ පහසුට ධන ඍණ කියලා දැම්මට ධාරාව කියන්නේ දෛශිකයක් නෙවෙයි. අන්න ඒ වගේ තමයි මේකත් දෛශිකයක් නෙවෙයි. මතක තියාගන්න ගුරුත්වාකර්ෂණ විභවය කියන එක විද්‍යුත් විභවය කියන එක හැම වෙලේම අදිශ රාශියක්. අදිශ රාශියක්. එතකොට ඒකක ස්කන්ධයක් ගෙනීමේදී කළ යුතු කාර්යය කිලෝග්‍රෑමයට ජූල් කියලා උත්තරේ නෙවෙයි ඒකක එන්නේ කිලෝග්‍රෑමයට ජූල් කියලා. හරි ලියන්න මෙහෙම. මෙය අදිශ රාශියකි. මෙය අදිශ රාශියකි. මෙය අදිශ රාශියකි. ඒකක කිලෝග්‍රෑමයට ජූල් වේ. මෙය අදිශ රාශියකි. ඒකක කිලෝග්‍රෑමයට ජූල් වේ. හරි. අහගන්න. ඒකක ස්කන්ධයක් ගෙනීමේදී කළ යුතු කාර්ය ප්‍රමාණය මේක නම් m ස්කන්ධයක් ගෙනීමේදී කළ යුතු කාර්ය ප්‍රමාණය හොයන්න m ගෙන් වැඩි වෙන්න ඕන. හරි. ඒක සරල කතන්දරයක්නේ. අඹ ගෙඩියක මිල දන්නවා නම් 10ක හොයන්න 10න් වැඩි කරනවා වගේ ඒකක ස්කන්ධයක දන්නවා නම් m ස්කන්ධයක හොයන්න m ගෙන් වැඩි කරනවා.
හරි ඒත් එක්ක දුර සමග විභවය වෙනස් වීම හැම වෙලේම ඍණ ලකුණක් මේකට අයිති වෙනවා ගුරුත්වාකර්ෂණ බලය මගින් කාර්යයක් කරන්නේ වස්තුව මගින් නෙවෙයි ගුරුත්වාකර්ෂණ බලය ගුරුත්වාකර්ෂණය මගින් තමන් වෙතට වස්තුව ඇද ගන්නවා තමන් වෙතට වස්තුව ඇද ගන්න හින්දා ඔකේ ඍණ ලකුණක් එනවා හරි එතන ප්‍රස්තාරයත් ඇඳලා තියෙන ඉතින් යාළුවට ඊළඟ කොටස ගන්න ගුරුත්වාකර්ෂණ විභව අන්තරය දැන් විභව අන්තරය කිව්වම පුතේ මෙතන විභව වෙනසක් ගන්නෙ විභව අන්තරය කිව්වම විභව වෙනසක් ගන්නෙ විභව වෙනසක් ගන්නකොට අපි ගන්න ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක පිහිටි ලක්ෂයන් දෙකක්. ඒතකොට ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක පිහිටි එක් ලක්ෂයක ඉඳලා තවත් ලක්ෂයකට ඒකක ස්කන්ධයක් අරන් යනකොට කරන්න ඕන කාර්ය ප්‍රමාණය අපි හඳුනනවා එම ලක්ෂයේ ගුරුත්වාකර්ෂණ විභව අන්තරය කියලා. එම ලක්ෂයේ ගුරුත්වාකර්ෂණ විභව අන්තරය කියලා. දැන් ඔතන බලන්නකෝ. ඔතන ඔය තියෙන විදිහට P සිට Q දක්වා තමයි වස්තුව අරන් යන්නේ. හරිද? P සිට Q දක්වා අරන් යනකොට හැම වෙලේම විභව වෙනස කියලා ගන්න පුතේ අවසාන විභවයෙන් ආරම්භක විභවය අඩු කරාම එන අගය. ඕක තමයි විභව අන්තරය කියලා කියන්නේ. එතකොට විභවාන්තරය කියන්නේ දරුවනේ ඒකක ස්කන්ධයක් ගෙනීමේදී කළ යුතු කාර්ය ප්‍රමාණයනේ. එහෙනම් m ස්කන්ධයක් ගෙනීමේදී කළ යුතු කාර්ය ප්‍රමාණය හොයන්න මේක m ගෙන් වැඩි කරනවා. m ස්කන්ධයක් ගෙනීමේදී කළ යුතු කාර්ය ප්‍රමාණය හොයන්න. මෙතන ඩෙල්ටා v නෙවෙයි එතකොට එන්නේ. ඩෙල්ටා w කියන එක m ස්කන්ධයක් ගෙනීමේදී කළ යුතු කාර්ය ප්‍රමාණය හොයන්න m ගෙන් වැඩි කරන්න ඕන. එහෙනම් ඩෙල්ටා w කියන්නේ m වතාවක් ওই විදිහට අපිට ගන්න පුළුවන් m වතාවක් මොනවා කියලාද? විභව වෙනස කියලා ගන්න පුළුවන්. හරි? විභව වෙනස කියලා ගන්න පුළුවන්. හරි එහෙනම් හැම වෙලේම මතක තියාගන්න විභව අන්තරය කියන්නේ විභව අන්තරය කිව්වම ලක්ෂයන් දෙකක් අපි සලකන්න ඕන. කටපාඩම් කරන්න එපා. සරල කතන්දරයක් තියෙන්නේ. ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක අනිවාර්යෙන් ලක්ෂයන් දෙක තියෙන්න ඕන. එක තැනක ඉඳන් තවත් තැනකට ඒකක ස්කන්ධයක් අරන් යනවා. ඒ අරන් යනකොට කරන්න ඕන කාර්ය ප්‍රමාණය අපි හඳුන්වනවා ගුරුත්වාකර්ෂණ විභව අන්තරය කියලා. හරි. එතකොට මතක තියාගන්න මේක තියරි පන්තියට වඩා ටිකක් වේගෙන් කරන්න රිවිෂන් පන්ති. මොකද මේ ළමයින්ට දැන් ලොකු පාඩම් ප්‍රමාණයක් ඉස්සරහට කරන්න තියෙනවා පොඩි කාලයක් අපිට තියෙන්නේ. හරි. දැනටමත් සාමාන්‍ය දැන් අගෝස්තු විභාගේ තියෙන්න තිබ්බ එකනේ දැන් ඔක්තෝබර් වල තිබ්බ. ඒතකොට මාස දෙකක් පරක් වෙලා තියෙන්නේ. ඒ නිසා තව මාස 9කින් විතර ඔයාලා විභාගේ ලියනවා. ඒ නිසා සාමාන්‍ය තියරි පන්තියට වඩා කොහොමද වේගෙන් කරන්නේ. ගොඩාක් වේගෙන් උත් නෙමෙයි සාමාන්‍ය මට්ටමේ වේගකින් කරන්නේ. රිවිෂන් ළමයි හොඳට මේක අහගෙන ඉන්න. හොඳට අහගෙන ඉන්න. තියරි පුළුවන් වුණත් කමන්නේ හොඳට අහගෙන ඉන්න. සමහර විට පොඩි පොඩි තැන් ඇති Tamanට අවුල් වුණ. අන්න ඒ ටික අල්ලගන්න පුළුවන් වෙයි. හරි තියරි ළමයිනුත් මෙතන තියරි ළමයි ඉන්නවනම් තියරි ළමයිනුත් මේක හොඳට අහගන්න හොඳට අහගෙන පන්ති ඉවරුනාට පස්සේ මම රෙකෝඩින් එක දානවා රෙකෝඩින් එක දැම්මට පස්සේ ඒක හොඳට නැවත වතාවක් අහන්න ඊට පස්සේ නෝට් එක කම්ප්ලීට් කරගන්න නෝට් එක කොහොමද දැන් කම්ප්ලීට් කරගන්න ඕන මේත් එක්කම නෝට් එක හරියට ලියා ගන්න ඒ වැඩ ටික කරන්න හරි එතකොට ලබන සතියේ ඉඳන් අපි යාන්ත්‍ර විද්‍යාවේ බල සමුද්‍රිතතාවයේ ගණන් හදන්න පටන් ගන්නවා බල සමුද්‍රිතතාවයේ තියරි කරන්නේ හරි බල සමුද්‍රිතය හොඳට අහගන්න නැත්නම් ඔය ආය අමතක වෙනවා සැරින් සැරේ මගෙන් අහන්න එපා ඊට පස්සේ එහෙම දැන් මෙතනදි වෙන්නේ පෘථිවි පෘෂ්ඨයේ පෘථිවි කේන්ද්‍රයේ ඉඳන් A හා B දුරකින් පිහිටි P සිට Q දක්වා වස්තුවක් අරන් යන්න හදන්නේ. ලියන්න. P සිට Q දක්වා P සිට Q දක්වා P සිට Q දක්වා සිම්පල් M ස්කන්ධය ගෙන යාමේදී සිම්පල් M ස්කන්ධය ගෙන යාමේදී සිම්පල් M ස්කන්ධය ගෙන යාමේදී කළ යුතු කාර්ය ප්‍රමාණය කළ යුතු කාර්ය ප්‍රමාණය කළ යුතු කාර්ය ප්‍රමාණය කාර්ය ප්‍රමාණය W කියන එක එනවා
දැන් කාර්ය කියන එක අපි දන්නවා ස්කන්ධය වතාවක් ලියන්න. ස්කන්ධය වතාවක් විභවාන්තරය. විභවාන්තරය කියන්නේ පුතේ ඒකක ස්කන්ධයක් ගෙන යාමේදී කළ යුතු කාර්ය ප්‍රමාණය. ඒතර ඒකක ස්කන්ධයක් ගෙන යාමේදී කළ යුතු කාර්ය ප්‍රමාණය ස්කන්ධයෙන් වැඩි කරපුවම මුළු ශක්තිය එනවා. හරි? ලියාගන්න එක. ලියාගෙන සූත්‍ර ලියන්න බලන්න ඒකට. හරි? එහෙනම් W කියන්නේ ස්කන්ධය වතාව විභවාන්තරය W සමාන වෙනවා. මෙතනදී එනවා m වතාවක් W සමාන වෙන m වතාවක් විභවාන්තරය කියන්නේ අවසාන විභවයෙන් ආරම්භක විභවය අඩු කරන්න ඕන. එහෙනම් W සමාන m වතාවක් හරි? m වතාවක් මෙතන V කියලා කියන්නේ G capital M පෘථිවි ස්කන්ධ capital M කියලා ගමු. ඒක පැත්තකින් ලියා ගන්න මෙතනින්. ඒක පැත්තකින් ලියා ගන්න. පැත්තකින් කියන්නේ මේ ග්‍රහ වස්තුව ඇතුලේ ලියා ගන්න M කියලා GM බෙදීම VQ කියලා කියන්නේ ඍණ GM බෙදීම B. මෙතන ඍණ ලකුණ දාන්න. ඍණ GM බෙදීම B. ඒකෙන් අඩු වෙන්න ඕන ඍණ GM බෙදීමේ. හරි? ඍණ වතාවක් නැවත ඍණ ලකුණක් එනවා. විභවයේ ලකුණ. එහෙනම් මෙතනින් එනවා පුතේ W සමානයි M වතාවක් GM කියන එක එනවා මේ විදිහට. මෙතනින් එනවා එකයට A ඍණ එක බෙදීම B කියලා. හරි එතනින් W කියන එක අපිට ලියන්න පුළුවන් M වතාවක් G capital M මෙතනින් එනවා AB බෙදීම B ඍණ A කියලා ලියන්න. B ඍණ A කියලා. ඔය විදිහට එනවා. ලියාගන්න එක. හරි. ලියාගන්න එක. හරි දැන් රිවිෂන් ළමයි වැඩිපුරම ફોකස් කරන්න ඕන පේපර්ස් වලට ඈ. තියරි කරන්නත් ඕන පේපර්ස් ටික පටන් ගන්න ඕන අනිවාර්යයෙන්ම. රිවිෂන් හැමෝම. හරිද? හැමෝම දැන් ගිය පාර පේපර් එකේ වැඩිම ලකුණු තිබ්බේ උන් සෑහෙන්න හිටිය 40ට වඩා තියනවා කියලා කියන්නේ කොහොමත්ම අවුලක් නෑ. එතකොට 40ට වඩා අඩුවෙන් තියනවා කියන්නේ අනිත් ඒවාට පොඩි අවුලක් තියෙනවා. හරි උන් වැඩ කරන්න ඕන. අවුලක් තියෙන කෙනෙක් කෙලවෙනවා කියන එක නෙමෙයි උන් වැඩ කරන්න ඕන ඈ. හරි? උන් වැඩ කරන්න ඕන අම්බානට වැඩ කරන්න ඕන. හරි? දැන් ආයේ මේ ප්‍රතිඵල එනකන් ඉන්නවා. ප්‍රතිඵල වෙලාවට ඊයේ දැන් ශිෂ්‍යත්ව ප්‍රතිඵලත් ආව නේද? අදද ඊයේද මන්ද නැවිලා. ශිෂ්‍යත්ව ප්‍රතිඵලත් ආවා. හරි? ඒ වගේම ඔයාලගේ ප්‍රතිඵලත් වෙලාවට එනවා ඈ. ජනවාරි මාසේ අන්තිම වෙනකොට සමහර විට ජනවාරි මාසය තුල ප්‍රතිඵල එයි නැත්නම් පෙබරවාරි මුල් සතියේ ප්‍රතිඵල එනවා අනිවාර්යයෙන්. පොඩි කාලයක් තියෙන තව මාස දෙකයි ප්‍රතිඵල එනවා. ඒ හින්දා වැඩ කරන්න දැන් දවසකට පැය 15ක්. ගෙදරනේ ඉන්නේ. එහෙම යන්නේ නැහැනේ කොහෙවත්. ඒ හින්දා වැඩ කරන්න වෙලාව තියෙනවා දැන්. හරි එහෙනම් මෙතනින් අපිට ගන්න පුළුවන් m වතාව gm බෙදීම b ඍණ a බෙදීම ab කියලා. හරි බලන්නකෝ දැන් මම මේ ගන්න ලක්ෂයන් මම ගන්නවා මෙන්න මේ p හා q පෘෂ්ඨයට ඉතා ආසන්නව තියෙන්නේ කියලා. පෘථුවියේ අරය ගත්තොත් මම පෘථුවිය සලකන්න පෘථුවියේ අරය ගත්තොත් අරය කිලෝමීටර් 6400ක් දල වශයෙන්. අරය කිලෝමීටර් 6400ක් දල වශයෙන්. එතකොට මෙන්න මෙතන මේ ලක්ෂයන් පෘථිවි පෘෂ්ඨයට ආසන්නව තියෙනවා කියලා ගන්නවා. පෘථිවි පෘෂ්ඨයට ආසන්නව තියෙනවා නම් මෙන්න මේ A B ට ආසන්නයි. ඒක ආසන්න වශයෙන් පෘථිවියේ අරයට සමානයි. A හා B ආසන්නව පිහිටන පෘථිවි පෘෂ්ඨයට ආසන්නව තියෙන ලක්ෂයන් නම් උදාහරණයක් විදිහට A කියන ලක්ෂය කිලෝමීටර 6500ක උසින්. ඊට පස්සේ B කියන ලක්ෂය කිලෝමීටර 6502ක උසින්. ඉතින් අර 6400ත් එක්ක බලද්දී අර 100ක වැඩිවීම නොසලකා හරින්න පුළුවන්. මොකද 64න් 1යි වැඩිවීම. ඊට පස්සේ අතන 6500 නම් 6502 දක්වා සිදුවන වැඩිවීම නොසලකා හරින්න පුළුවන්. ආසන්න වශයෙන් මේ දුරවල් දෙකම පෘථිවියේ අරයට සමාන වෙනවා. හරි? පෘථිවියේ අරයට සමාන වෙනවා. එහෙනම්
මෙතන R කියලා කියන්නේ අරය. ඔය විදිහට අපිට ලියන්න පුළුවන්. B ආසන්න වශයෙන් සමානයි Aට ආසන්න වශයෙන් සමානයි Rට. එහෙනම් ලියන්න මෙහෙම පෘථිවි පෘෂ්ඨයට පෘථිවි පෘෂ්ඨයට ආසන්නව අපි ඒක පෘෂ්ඨයට ලියන්නකො මෙහෙම ලියමුද? පෘෂ්ඨයට ලියන්න එපා. ලියන්නකො මෙහෙම. මෙහෙම ලියන්න. A හා B එහෙම ලියන්න. ඒක පෘථිවි පෘෂ්ඨයට ආසන්නව කියන එක අයින් කරන්නකො. A හා B එකිනෙකට ආසන්නව පිහිටි. එකිනෙකට ආසන්නව පිහිටි. ලක්ෂයන් නම් එහෙනම් A ආසන්න වශයෙන් සමාන වෙනවා B ට. ඒක අපි සමානයි R ලෙස ගනිමු. එකිනෙක ආසන්නව පිහිටි ලක්ෂයන් නම් A ආසන්නව B ට සමාන. ඒක අපි R විදියට ගන්නවා. හරි? එහෙනම් මෙතන W සමාන වෙනවා simple m gm. දැන් මේක බිඳුව කරන්න බෑ. මෙන්න මේ වෙනස අපි simple h කියලා ගමු. simple h කියලා ගමු. ඒක එඳගන්න රූපේ. මේ උසේ වෙන simple h කියලා දාගන්න. simple h බෙදීම මෙතනින් එනවා AB කියලා. AB කියලා. එතකොට AB R නේ. AB R හින්දා R වර්ගය කියලා ගමු. ඔය විදිහට එනවා. හරි? හරි. මෙන්න මේ මොකද්ද තියෙන්නේ? මේ තියෙන්නේ GM බෙදීම R වර්ගය. GM බෙදීම R වර්ගය කියන්නේ simple G ට අදාළ ලක්ෂයේ ගුරුත්වජ ත්වරණය. GM බෙදීම R වර්ගය කියන්නේ අදාළ ලක්ෂයේ ගුරුත්වජ ත්වරණය. හරි? අදාළ ලක්ෂයේ ගුරුත්වජ ත්වරණය. එහෙනම් ලියන්න simple G සමානයි GM බෙදීම R වර්ගය බැවින්. අපි එදා ඉගෙන ගත්ත ගුරුත්වජ ත්වරණයේ සමීකරණය. simple G සමානයි GM බෙදීම R වර්ගය බැවින් අපිට ලියන්න පුළුවන් W සමානයි mgh කියලා. W සමානයි mgh. මේ විදිහට ලියන්න පුළුවන්. හරි. එහෙනම් ලියන්න මෙහි simple G අනු අදාළ ලක්ෂයේ ගුරුත්වජ ත්වරණයයි. අදාළ ලක්ෂයේ ගුරුත්වජ ත්වරණයයි. අදාළ ලක්ෂයේ ගුරුත්වජ ත්වරණයයි. හරි. හරි එහෙනම් විභව ශක්ති වෙනස mgh කියලා ගන්න පුළුවන් මේ ලක්ෂයන් දෙක අතර පරතරය ගොඩක් අඩු නම් විතරයි. ඒ කියන්නේ ගුරුත්වජ ත්වරණයන් ඉතා ආසන්න නම් විතරයි. මේ ලක්ෂයන් දෙක අතර ගුරුත්වජ ත්වරණයන් එකිනෙක ආසන්න නම් විතරයි mgh කියලා ගන්න පුළුවන්. හරි.
අපි යාන්ත්‍ර විද්‍යාවේ ලෝක කතා කරේ නැහැ. අපි කෙලින්ම MGH කියලා ගත්තා විභව ශක්තිය වැඩිවීම. හැබැයි පුතේ මෙන්න මේ ලක්ෂයන් දෙක අතර ත්වරණයේ සැලකිය යුතු වෙනසක් තියෙනවා නම් ඉතින් ඇත්තට ජීවලට අගයක් ගන්න බෑනේ එතකොට. මොකද්ද ගන්න අගය? එතකොට දාන්න ඕන මෙන්න මේ සමීකරණය. මේ සමීකරණය දාන්න. හරි? ලියන්න මෙහෙම. ලියන්න. එනම් 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 simple h උසකට simple h උසකට එස වූ වස්තුවක simple h උසකට එස වූ වස්තුවක ගුරුත්වජ ත්වරණය mgh ලෙස ගත හැක්කේ mgh ලෙස ගත හැක්කේ mgh ලෙස ගත හැක්කේ අදාළ ලක්ෂයන් දෙක අතර පරතරය ඉතා ආසන්න නම් පමණි. ඉතා ආසන්න නම් පමණි. ඉතා ආසන්න නම් පමණි. උස සැලකිය යුතු ලෙස උසෙහි සැලකිය යුතු ලෙස වෙනසක් පවතී නම් උසෙහි සැලකිය යුතු ලෙස වෙනසක් පවතී නම් අදාළ ලක්ෂයන් වල විභවයන් වෙන වෙනම සලකා විභව ශක්තියින් එහෙම ලියන්න. විභව ශක්තියින් වෙන වෙනම සලකා ඒවායේ අන්තරය ගත යුතුය. ඒවායේ අන්තරය ගත යුතුය. ඒවායේ අන්තරය ගත යුතුය. හරි ඔය විභවයන් සම්බන්ධ ගණන් විභවය විතරක් සම්බන්ධ විභාගෙට ඇවිල්ලා නැහැ. රචනා ගණන් ඇවිල්ලා තියෙන තව ශක්තියත් සම්බන්ධ කරලා තව කතන්දරක් තියෙනවා. අපි ඒ ටිකත් කතා කරලා විභාග ගණන් වලට යමු. හරි දැන් බලන්න ස්කන්ධයේ කැපිටල් M වන වස්තුවක් වටා
සිම්පල් m වන වස්තුවක් වෘත්තාකාර මාර්ගයක චලිත වෙනවා. ඒතර මේවා අතර ඇති වෙනවා ආකර්ෂණ බල. කේන්ද්‍රයේ දෙසට ඇතිවන ආකර්ෂණ බලය කේන්ද්‍රාභිසාරී බලය කියලා අපි ඉගෙන ගත්තා වෘත්ත චලිතයේ පාඩමේදී. කේන්ද්‍රයේ දෙසට ඇතිවන ආකර්ෂණ බලය කේන්ද්‍රාභිසාරී බලය කියලා වෘත්ත චලිතයේදී අපි ඉගෙන ගත්තා. හරි බලන්න නෝට් එක. ස්කන්ධය කැපිටල් M වූ ගෝලීය වස්තුවක් වටා අරය R වූ වෘත්තාකාර පථයක නියත වී වේගයෙන් ගමන් කරන M වූ කුඩා වස්තුවක් සලකමු. හරි? කුඩා වස්තුව ගමන් කරන පථය මත වූ ලක්ෂයක ගුරුත්වාකර්ෂණ විභවය. හරි? ගුරුත්වාකර්ෂණ විභවය අපිට ගන්න පුළුවන් V සමානයි විභවය කියන්නේ ඍණ gm බෙදීම විභව ශක්තිය නෙවෙයි විභවය ඍණ gm බෙදීම r මේ දුර r කොහොමද දීලා තියෙන්නේ හරි එහෙනම් ලකුණු කරගන්න E සමානයි ඍණ gm බෙදීම r V සමානයි ඍණ gm බෙදීම r හරි බලන්න මේ අනුව කුඩා වස්තුවේ ගබඩා යති ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය අහනවා. ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය අපි EP කියලා ගමු. potential energy ඍණ G capital M simple M බෙදීම R කියලා අපිට ගන්න පුළුවන්. EP සමානයි ඍණ G capital M simple M බෙදීම R. විභව ශක්තිය ওই විදිහටනේ ගන්නෙ. මේක M ගෙන් වැඩි කරන්න ඕන. EP සමානයි ඍණ G capital M simple M බෙදීම R. ඊළඟට අපි ගන්නවා කුඩා වස්තුවේ චාලක ශක්තිය අපිට ගන්න පුළුවන් භාගයයි mv වර්ගය කියලා ek යන්න කුඩා වස්තුවේ චාලක ශක්තිය එතන ලියලා තියෙනවා හිස්තැන පුරවන්න කයිනටික් එනර්ජි කියන හින්දා තමයි මම ඔය e කියලා ගත්තේ චාලක ශක්තිය හරි හරි එහෙනම් අපිට මුළු ශක්තිය ලියන්න පුළුවන් පුතේ e total සමානයි මුළු ශක්තිය අපිට ලියන්න පුළුවන් EP ධන මුළු ශක්තිය EP ධන EK කියලා ලියන්න පුළුවන්. එහෙනම් E total කියලා කියන්නේ පහලින් තියෙන හිස්තැනේ ලියා ගන්න. මේ ශක්ති සමීකරණයයි කියලා තියෙන අන්න එතෙන්ට එනකන් ලියා ගන්න. එතනින් පහලට ලියා ගන්න එපා. මෙතනින් අපිට ගන්න පුළුවන් භාගයයි MV වර්ගය චාලක ශක්තිය ඍණ G capital M simple M බෙදීම R විදිහට එනවා. ඔන්න මුළු ශක්තිය ලැබෙන සමීකරණය ඔක තමයි මුළු ශක්තිය වෘත්තාකාර මාර්ගයක චලිත වෙනවා නම් ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක පිහිටි ලක්ෂයක හරි ඔය විදිහට එන්නේ ඔය විදිහට එනවා හරිනේ ඊළඟට බලන්න කුඩා වස්තුව මත ගෝලීය වස්තුවෙන් ඇති කරන ගුරුත්වාකර්ෂණ බලය. ඉතින් මේ දෙනගේ ගුරුත්වාකර්ෂණ බලය අපිට නිව්ටන්ගේ සාර ගුරුත්වාකර්ෂණ නියමයෙන් ගන්න පුළුවන්. හරි එහෙනම් බලන්න කුඩා වස්තුව මත ගෝලීය වස්තුවෙන් ඇති කරන ගුරුත්වාකර්ෂණ බලය F කියලා කියන්නේ G capital M simple M බෙදීම R වර්ගය. මේ සමීකරණය ඔයාලා අංක 1 කියලා ලකුණු කරගන්න. ඔය සමීකරණය මතක තියෙන්න ඕනේ. අංක 1 කියලා ලකුණු කරගන්න. එහෙනම් ගුරුත්වාකර්ෂණ බලයත් ලියන්න දැන්. හරි? ගුරුත්වාකර්ෂණ බලයත් ලියන්න ඔය වගේ. F සමානයි ඍණ GM බෙදීම R වර්ගය. ඔන්න ඔතන ලියවෙන්න ඕනේ. හරි? දැන් අපි නිව්ටන්ගේ දෙවෙනි නියමය දානවා එතෙන්ද. ඒතර නිව්ටන්ගේ දෙවෙනි නියමය මම දානවා කේන්ද්‍රයේ දෙසට F සමානයි m. වෘත්ත චලිතයේදී අපි මේක කරනවා කොහොමද? කේන්ද්‍රයේ දෙසට මම මේක කරා වෘත්ත චලිතයේදී. මෙන්න මේ කොටස විතරයි කරේ. ශක්ති සමීකරණය ගන්න හැටි කියලා දුන්නේ නැහැ. ඒක අපි
නිව්ටන් නියම සෝරි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර වලට එනකන් ආවට පස්සේ කියලා දෙනවා කියලා මම එතනදී කීවා. කේන්ද්‍රයේ දෙසට F සමානයි ma යෙදීමෙන්. ඒක දීලා තියෙනවා නේද? කේන්ද්‍රයේ දෙසට F සමානයි ma යෙදීමෙන් කියලා ලියා ගන්නකො කේන්ද්‍රයේ දෙසට F සමානයි ma යෙදීමෙන්. ඔතන තියෙනවා ඔයාලගේ 10 වෙනි පිටුවේ නිව්ටන්ගේ දෙවෙනි නියමයෙන් කියලා ලියන තැන එතන පහළින් ලියන්න කේන්ද්‍රයේ දෙසට F සමානයි ma යෙදීමෙන්. එන F සමාන වෙනවා හරි F සමාන වෙනවා කේන්ද්‍රයේ දෙසට යෙදෙන සපල බලය කේන්ද්‍රයේ දෙසට යෙදෙන සපල බලය කියන්නේ පුතේ ගුරුත්වාකර්ෂණ බලය කේන්ද්‍රයේ දෙසට යෙදෙන සපල බලය කේන්ද්‍රාභිසාරී බලයට සමාන වෙනවා mv වර්ගයේ බෙදීම r යන් gmm බෙදීම r වර්ගයේ සමානයි mv වර්ගයේ බෙදීම r ඔය විදිහට හරි දැන් මෙන්න මෙතන මේ mv වර්ගයේ බෙදීම දෙක කියන එක අපි මෙතනින් හදා ගන්න ඕන. දැන් මේක සුළු කරාම මේ විදිහට එනවා GMM බෙදීම R දෙපැත්තම දෙකෙන් බෙදන්න. MV වර්ගයේ බෙදීම 2යි. ඔය සමීකරණයේ අංක 2. මේක ලියන්න දෙපසම දෙකෙන් බෙදීමෙන්. ඔන්න ඔය විදිහට එනවා. GMM බෙදීම 2යි R සමාන MV වර්ගයේ බෙදීම 2යි. දැන් මේක දෙකෙන් එකට ආදේශ කරන්න. දෙකෙන් එකට ආදේශ කරන්න. ඔයාගේ දෙකෙන් එකට ආදේශ කරන්න. දෙකෙන් එකට ආදේශ කරොත් කොහොමද එන්නේ? E total මම මෙතනින් ලියන්නම් සමානයි භාගය ME වර්ග වෙනකොට අපිට 2යි R ඍණ G බෙදීම R මේ GM බෙදීම R මෙතන භාගය තියෙනවා. එහෙනම් E total අපිට ගන්න පුළුවන් ඔන්න තවත් සමීකරණයක් වෙනවා පුතේ ඍණ G capital M simple M බෙදීම 2යි R කියලා. මේක සම්පූර්ණ එක මේකෙන් භාගෙ මේකෙන් මේක අඩු කරාම මේ යගේ යනවා. කොටු කර ගන්නවා. මෙන්න මේක තමයි ශක්ති සමීකරණය E total කියන්නේ ඍණ 2යි ඔය විදිහට එනවා. හරි දැන් බලන්න යම් වස්තුවක් වෘත්තාකාර මාර්ගයක චලිත වෙනවා කියන වස්තු ස්කන්ධය කොහොමද නියතයිනේ. මේවා නියතයක්. ග්‍රහ වස්තු ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. G කොහොමත් නියතයක් යම් නිශ්චිත අරයක චලිත වෙනවා නම් ආරුත් නියතයක්. එහෙනම් ගෝලාකාර වස්තුවකට වෘත්තාකාර පතයක ගමන් කරන වස්තුවක මුළු ශක්තිය හැම වෙලේම නියත අගයක්. මුළු ශක්තිය හැම වෙලේම නියත අගයක් වෙනවා. හරි?
ඒක ওই විස්තරේ ඒ විස්තරය උතන ටියුට් එකේ දීලා ඇති. මේ අනුව පෙනී යන්නේ කියලා ඔය දීලා තියෙන්නේ. හරි. එතකොට ඔය මුළු ශක්තිය ඍණ කියන එකෙන් පැහැදිලි වෙන්නේ ගෝලීය වස්තුව ඒ කියන්නේ සිම්පල් M ස්කන්ධය කැපිටල් M ගේ ගුරුත්වාකර්ෂණ ශේෂයට යටත්ව ගමන් කරනවා කියලා. එයාගේ ගුරුත්වාකර්ෂණ බලය නිසා තමයි වෘත්තාකාර මාර්ගයක යන්නේ. ඒකයි ඍණ ලකුණින් පැහැදිලි වෙන්නේ. නැතුව මේ දෛශිකයක් කියන එක එහෙම නෙවෙයි ඈ. හරි. පහලින් ගානක් තියෙනවා. හදන්න මගෙත් එක්කම හදාගෙන යන් ගාන විනාඩි 2-3කින් ගාන හදමු කොහොම හරි. සුළු කරන්න ඕන ලඝු පොත් ළඟට ගන්න කැල්කියුලේටර්ස් වලින් නම් සුළු කරන්න එපා. තමන්ට අවංක වෙලා වැඩ කරන්න ඈ. හරි. එහෙම නැති වුණොත් ඉතින් මේ පාරත් කෙලවෙයි. හරිද? ඒ හින්දා තමන්ට අවංක වෙලා වැඩ කරන්න හරියට රූප සටහන අඳින රූප සටහන ඇඳලා මේ අගයන් වලට ආදේශ කළ ගන්න උත්තරේ. හදාගෙන යන් ගැටලුව. ඔන්න එක ළමයෙක් උත්තර වෙලා තියෙනවා 5.5 වැඩි කිරීම 10 ජූල් කියලා ආසන්න වශයෙන්. 5 වැඩි කිරීම 10 ජූල් කියලා ඉවර තියෙනවා. බලන්න අනිත් අයගේ උත්තර. ඒත් තියරි ළමයෙක් ඉවර තියෙන්නේ. පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 3600ක උසකින් පවතින වෘත්තාකාර කක්ෂයක ස්කන්ධය 10 කිලෝග්‍රෑම් වන චන්ද්‍රිකාව පෘථිවිය වටා ගමන් කිරීමට පැවතිය යුතු මුළු ශක්තිය සොයන්න කියලා කියනවා. චන්ද්‍රිකාව මේ විදිහට තියෙනවා. මේ වගේ තැනක චන්ද්‍රිකාව මෙහෙම තියෙනවා. මේක කැපිටල් R මේක සිම්පල් R. එතකොට කැපිටල් R කියන්නේ අරය 6400යි කිලෝමීටර්. සිම්පල් R කියන්නේ 3600යි කිලෝමීටර්.
හරි ඊට පස්සේ අපෙන් අහන්නේ ස්කන්ධය දීලා තියෙනවා සිම්පල් m ගේ ස්කන්ධය කිලෝග්‍රෑම් ඇවිල්ලා 10 10 කියන්නේ 10 4යි කිලෝග්‍රෑම් දැන් කැපිටල් m ගේ ස්කන්ධය අපිට දීලා තියෙනවා කැපිටල් m ගේ ස්කන්ධය 6 වැඩි කිරීම 10 24ක් 6 වැඩි කිරීම 10 24යි කිලෝග්‍රෑම් හරි අපෙන් අහන්නේ පැවතිය යුතු මුළු ශක්තිය සොයන්න කියලා. ශක්තිය හොයලා තියෙනවා කීප දෙනෙක්ම. හරි. කීප දෙනෙක්ම ශක්තිය හොයලා තියෙනවා. දැන් වේගයත් හොයන්න ඕනේ. එහෙනම් පැවතිය යුතු මුළු ශක්තිය E total ඍණ G capital M simple M බෙදීම 2යි ආදේශ කරන්න G 6.67 වැඩි කිරීම 11යි කැපිටල් M 6 වැඩි කිරීම 10.24යි ඊට පස්සේ මෙතනින් යනවා සිම්පල් M කියලා කියන්නේ සිම්පල් M කියලා කියන්නේ 10.4යි මේක බෙදන්න ඕන 2 වැඩි කිරීම මුළු අරයත් කිලෝමීටර් 10000යි එහෙනම් 10.4 වැඩි කිරීම 10.3යි කිලෝමීටර් 6400 ආර්ධනාරණ එන්නේ මුළු වගේ මෙතන කේන්ද්‍රයේ ඉඳන් තියෙන දුර තමයි අපි ගන්න ඕන කේන්ද්‍රයේ ඉඳන් තියෙන දුර මෙතන ඇවිල්ලා 10.7ක් වෙනවා මීටර් කරන්න කිලෝමීටර ඈ දැන් ඕක සුළු කරලා ගත්තම උත්තරේ එයි හරි එහෙනම් ඊ ටෝටල් එනවා මට උත්තරේ එවන්න ගත්ත උත්තරේ වැරදි වගේ ඒ උත්තරේ වැරදි වගේ ඔයාලා උත්තරේ එවන්න ඉක්මන රිවිෂන් එකේ කවුරු හරි එවන්න උත්තරේ 1.8 වැඩි කිරීම 10 11 ජූල් කියලා ඉවල තියෙනවා ඍණ ලකුණක් ඍණ ලකුණු නෑ සමහරුන්ගේ උත්තරවල හරි අපි බලමු 6.67 වැඩි කිරීම 6 20.01ක් දෙන්නේ 6.63 වැඩි කරන්න 20.01 20.01 වැඩි කිරීම 10.7යි කියලා කියන්නේ 10ක් එන්න ඕනේ 2.01 2.2 වැඩි කිරීම ආසන්න කිරීම 10 දැන් මෙතන එනවා මේක වැඩි කරපුවම 6.67 වැඩි කිරීම 3යි කොයි අනිත් ඒවා අන්තිමයි හදන්න ඉක්මනට මෙතනින් එනවා 10 4ට 10 4 කැවෙනවා 10 3යි කියන්නේ 10 ඍණ 14යි 10 10ක් එනවා 10 10ක් එනවා. ඒ කියන්නේ 2යි දශම ආසන්න වශයෙන් 2 වැඩි කිරීම 10 11ක් එනවා ජූල්. 2 වැඩි කිරීම 10 11යි ජූල්. බලන්න ওই උත්තරේ නෙවෙයි දෙන්නේ කිය. 1.8 දෙන්නේ 2 දෙන්නේ. සංජය බලන්න උත්තරේ හරිද කියලා 1.8 දෙන්නේ 2 දෙන්නේ. ඔයාලා කතා කරාට මට ඇහෙන්නේ නැහැ. ඔක්කොම මියුට් කරලා තියෙන්නේ. ඒ නිසා මට මැසේජ් එකක් මොකක් හරි එවන්න බලන්න උත්තරේ මේක හරි නේද? හයයි දශම හය හත තුනෙන් වැඩි කරාම මේ 6.67 කියන්නේ මම 20 බෙදීම 3. 6.67 20 බෙදීම 3 කියලා ඔලුවට එන්නේ නැද්ද? ඒ පට්ට මෝඩ විදිහට සුළු කරන්න යන්න එපා. 6.6 කියන්නේ 20 බෙදීම 3. 20 බෙදීම 3 වැඩි කරපුවම 6.6666 කියන අන්ත දශමයක් කියන්නේ 20 බෙදීම 3 එන්නේ. මේ ගොම් පාට විදිහට සුළු කරන්න යන්න එපා මේ පොඩි උන් වගේ. ඒතකොට 20 බෙදීම 3 3ෙන් වැඩි කරනවා 20යි. දෙක වැඩි කිරීම 10 11යි ජූල් කියලා එනවා. හරි. ඊට පස්සේ දැන් අපෙන් අහන්නේ එම කක්ෂයේ ගමන් කරන නියත වේගය කොහොමද? දැන් නියත වේගය හොයන්න නම් කේන්ද්‍රය දෙසට f සමාන m දාන්න වෙනවා. මොකද වේගය එන්නේ අන්න ඒ අවස්ථාවනේ. කේන්ද්‍රය දෙසට f සමාන m දාන්න. හරි.
කේන්ද්‍ර දෙසට f සමාන m දී. දැන් කේන්ද්‍රයේ දෙසට f සමාන m දාපුවම කොහොමද එන්නේ? කේන්ද්‍රයේ දෙසට f සමාන m දා. කේන්ද්‍රයේ දෙසට f සමාන m දාපුවම mv වර්ගය බෙදීම r කේන්ද්‍රාභිසාරී බලය ගුරුත්වාකර්ෂණ බලයට සමාන වෙනවා gmm බෙදීම r වර්ගය. ඒතර මෙතනින් එනවා v කියන්නේ g capital M බෙදීම simple r වල වර්ගමූලය. ඔන්න v වලගේ සුළු කරලා ගන්න උත්තර ඉක්මනට ලඝු පොත් වලින් සුළු කරලා ගන්න ඈ. කැල් වලින් එහෙම සුළු කරන්න උන්ට කෙල වෙනවා. කෙල වෙනවා කියන්නේ පට්ට විදියට කෙල වෙනවා. එහෙම සුළු කරතොත් බලන්න උරන විභාගෙදි කෙල වෙන්නේ දැන් නෙමෙයි. හරි ඒ හින්දා හරියට බලලා සුළු කරලා ගන්න. v වලගේ මට දෙන්න ඉක්මනට. සංජයගේ උත්තරේ වැරදි. දැන් අරක 1.8 නම් කොහොමද වරදිනවද? ගන්න. v වලගේ සුළු කරලා ගන්න m වලගේ ආදේශ කරන්න. එක්කෙනෙක් උත්තරේ එවලා දෙනවා 6.6326යි. 10 3යි නම් 6326 කියලා එක්කෙනෙක් එවලා තියෙන උත්තරේ. තව එක්කෙනෙක් උත්තරේ එවලා තියෙනවා ශක්තිය හොයලා වැඩක් නැහැ. දැන් ශක්තිය නෙමෙයි ඕන මට මේ වේගය ඕන. දැන් තේරෙනවනේ Tamanට විභාගෙදි කෙලෙන්නේ නැහැ. වේගය හදා ගන්න බෑ. සුළු කිරීම බෑ. ඔහේ මෝඩ විදියට සුළු කරනකොට ඉතින් කෙලවෙනවා කොහොමද? හරි ඒ හින්දානේ හරි v g කියන 6.67 වැඩි කිරීම 10 ඍණ 11යි. කැපිටල් M කියලා කියන්නේ ග්‍රහ වස්තු ස්කන්ධය 6 වැඩි කිරීම 10 24යි. 6 වැඩි කිරීම 10 24යි. බෙදීම සිම්පල් R වලගේ. සිම්පල් R කීය දෙන්නේ? 10 4යි. 10 7යි. කිලෝමීටර් 10 10 කියන්නේ 10 7යි මීටර්. ඔක සුළු කරලා ගන්න. ඒතර මේක ලඝු බලන්න කලින් මේක මෙහෙම සුළු කරන්න 6.67 වැඩි කිරීම 6. ඊට පස්සේ මෙතනින් එනවා 10 18යි 10 6යි. 10 6යි කියන්නේ මේකේ වර්ගමූලය මෙතන 10 3යි. අනිවාර්යෙන් 6යි දශම ගාන මේකට එන්න ඕන දැන්. 6යි දශම ගාන 6යි වැඩි 6න් වැඩි වුණොත් දැන් මේකේ 6 දශම ගාන 6යි වැඩි වුණොත් එන්නේ 36ට වඩා වැඩි ගානක් නෙන්නේ 6 දශම ගානක් තමයි වර්ගමූලය එන්න ඕන. සුළු කරලා ගන්න දැන්. ලඝු පොතෙන් ඈ 6.3යි 2 6යි 10 3යි ms ඍණ 1. එහෙම නැත්නම් තව විදිහකට කිව්වොත් 6326යි ms ඍණ 1 කියලා දෙනවා. හරි.
දැන් බලන්න ඔය වේගෙට හදාගන්න බැයි නම් ඉතින් ඒ වේගෙ හදාගන්නේ නෝක තමයි විවාහ කරන වේගය. විවාහයේදී ඔය සුළු කිරීම ටික්මනට කරන්න. ඉතින් මෙයා ලඝු බලන්න දැනගන්න ඕන. හරි. ඔය 10 11 අතර පොත්වල ඇති ලඝු බලන විදිය. ඒවයින් බලලා හදලා ගන්න මේවා. අර ඊළඟ කොටසට යන පෘථිවිය වටා චන්ද්‍රයාගේ චලිතය. පෘථිවිය වටා චන්ද්‍රයාගේ චලිතය. ඒකත් ඔය කලින් කතා කරපු විදිහම තමයි. පෘථිවිය තියෙනවා. පෘථිවිය වටා චන්ද්‍රයා චලිත වෙනවා. පෘථිවිය මෙහෙම ස්කන්ධය කැපිටල් M. චන්ද්‍රයා ස්කන්ධය සිම්පල් M. ගුරුත්වාකර්ෂණ බලය ඔහොම ක්‍රියාත්මක වෙනවා. වෘත්තාකාර පථයක චන්ද්‍රයා චලිත වෙනවා. ඔය විදිහට. චන්ද්‍රයාගේ ස්කන්ධය සිම්පල් M. මේ දුර සිම්පල් R. කේන්ද්‍රයේ ඉඳන් තියෙන දුර සිම්පල් R. අරය කැපිටල් R කියලා ගන්න. හරි අඳ ගන්න රූප සටහන දාන්න කේන්ද්‍රයේ දෙසට F සමානයි M. රූප සටහන ඇඳ ගන්න කේන්ද්‍රයේ දෙසට F සමානයි M දාන්න. කේන්ද්‍රයේ දෙසට F සමානයි M දාන්න. කේන්ද්‍රය දෙසට F සමානයි M දැම්මොත් මේ දෙන්න අතර ක්‍රියාත්මක වන ගුරුත්වාකර්ෂණ බලය GM බෙදීම R වර්ගය සමාන වෙනවා MV වර්ගය බෙදීම Rට. හරි. හරි එතකොට මෙතනින් අපිට ගන්න පුළුවන් පුතේ MV වර්ග බෙදීම R කියලා ගන්නත් පුළුවන් නැත්නම් MR ඔමේගා වර්ග කියලා ගන්නත් පුළුවන්. මෙතනින් V අපිට උක්ත කරොත් අපිට ගන්න පුළුවන් G කැපිටල් M බෙදීම සිම්පල් R වල වර්ගමූලය. ඔන්න ඔය විදිහට. V ඔය විදිහට ගන්න පුළුවන්. මම මෙතන මේ ආවර්ත කාලය ගන්න හදන්නේ. මොකද ශක්ති සමීකරණය අරන් වැඩක් නැහැ. ඒක අපි කලින් ගත්තා. හරි? හරි. එතකොට ආවර්ත කාලය T නම් අපිට මෙහෙම ලියන්න පුළුවන්. ආවර්ත කාලය කැපිටල් T නම් T කියන්නේ 2πr බෙදීම V ට. T කියන්නේ 2πr බෙදීම V 2πr මෙතනින් එනවා V එක යටනේ. ඔන්න ඔය විදිහ.
ඔය විදිහට එනවා. හරි. එහෙනම් මේක වර්ග කරොත් එහෙම v වර්ග t වර්ගය සමාන වෙනවා 4යි phi වර්ග මේක වර්ග වෙලා r ඝනය වතාවක් gm කියලා එනවා. ඔන්න ඔය විදිහ එකක් එනවා. තියාගන්න. හරි දැන් බලන්න මෙතන 4යි phi වර්ගය කොහොමද නියතයි gm කොහොමද නියතයි එහෙනම් මෙතනින් අපිට ගන්න පුළුවන් t වර්ගයේ සමානුපාතිකයි කියලා r ඝනය. ඔක ඉතා වැදගත් සම්බන්ධයක්. වැදගත් සම්බන්ධයක්. මේක MCQ වලට ගොඩක් ඕන වෙනවා. ලියන්න. G capital M නියත බැවින් ග්‍රහ වස්තුවේ ස්කන්ධය නියතයි. G කොහොමද නියතයි? G capital M නියත බැවින් t වර්ගයේ සමානුපාතිකයි r ඝනය. t වර්ගයේ සමානුපාතිකයි r ඝනය. හරි. ඊළඟට ලියන්න චන්ද්‍රයා සතු මුළු ශක්තිය කලින් මේක අපි ඔප්පු කරා. චන්ද්‍රයා සතු මුළු ශක්තිය වරහන් ඇතුළේ ලියන්න ඉහත ඔප්පු කළ පරිදි. චන්ද්‍රයා සතු මුළු ශක්තිය වරහන් ඇතුළේ ලියන්න ඉහත ඔප්පු කළ පරිදි කොහොමද එන්නේ? භාගයයි mv වර්ගය ඍණ g capital M simple M බෙදීම r. එහෙම නැත්නම් අපිට ලියන්න පුළුවන් ඍණ g capital M simple M බෙදීම 2r. ඔන්න ඔය විදිහට. ඔය විදිහට ලියන්න පුළුවන්. ලියන්න කලින් මේ ඔප්පු කරන්න ඕනේ. ඊළඟට යාගන්න මේ ටික ඊළඟට බලන්න චන්ද්‍රිකාවක චලිතය තියෙනවා. චන්ද්‍රිකාවක චලිතයටත් ඉතින් ඔය සමීකරණ ටිකමයි.
ආයෙ වෙනසක් වෙන්න විදිහක් නැහැනේ. ඔය සමීකරණ ටිකමයි එන්නේ චන්ද්‍රිකාවක චලිතයට. ආවර්ත කාලයටයි හැම එකකටම ඔය සමීකරණ ටිකමයි එන්නේ. හරි එහෙනම් බලන්න චන්ද්‍රිකාවක චලිතය. දැන් චන්ද්‍රිකාවේ ස්කන්ධය සිම්පල් මේ විස්තර ටික දීලා තියෙනවා. එතකොට v කියන්නේ කලින් වගේම අපිට ගන්න පුළුවන්. කලින් චන්ද්‍රිකාවක චලිතයට එන්න කලින් චන්ද්‍රයාගේ චලිතයේදී බලන්නකො මෙන්න මෙහෙම එකක්. චන්ද්‍රයාගේ චලිතයේදී මෙන්න මේක තර ලකුණක් දාලා ලියා ගන්න. අපි ගත්තනේ මෙහෙම එකක්. භාගයයි තර ලකුණක් දාලා ලියා ගන්න. mv වර්ගය සමානයි g mm බෙදීම r වර්ගය. ඔය විදිහට නෙන්නේ. භාගයයි mv වර්ගය සමානයි g mm බෙදීම r වර්ගය. එතකොට m ට m කැපුනම v එනවා gm බෙදීම සිම්පල් r වල වර්ගමූලය. හරි. 2යි gm බෙදීම සිම්පල් r වල භාගයයි mv වර්ගය නේ mv වර්ගය බෙදීම r සමානයි මේ විදිහට එන්නේ නේ. කේන්ද්‍රාභිසාරී බලය ගුරුත්වාකර්ෂණ බලයට සමානයි ওই විදිහට එනවා. හැබැයි අපි දන්නවා අදාළ ලක්ෂයේ ගුරුත්වජ ත්වරණය g කියන එක බෙදීම r වර්ගයට සමානයි කියලා. එහෙනම් v කියන එක අපිට ගන්න පුළුවන් gm වෙනුවට ආදේශ කරනවා ලියන්න එපා මොකද අහගෙන ඉන්න gm වෙනුවට ආදේශ කරනවා gr වර්ගය මෙතනින් r මෙතනින් එනවා වර්ගමූල gr කියලා. ඔන්න ඔය විදිහට අපිට ගන්න පුළුවන්. කලින් එකේ චන්ද්‍රිකාවක චලිතයට යන්න එපා. පෘථිවිය වටා චන්ද්‍රයාගේ චලිතය කියන එකේ අපි මේක ලියා ගමු. හරි මෙන්න මේ ටික ලියා ගන්න. මේ ටික ලියාගෙන ලියන්න. කක්ෂයේ ගුරුත්වජ ත්වරණය සිම්පල් g නම් මෙහෙම ලියන්න. කක්ෂයේ ගුරුත්වජ ත්වරණය සිම්පල් g නම් g සමානයි කියලා ඔය ටික ලියා ගන්න. කක්ෂයේ ගුරුත්වජ ත්වරණය සිම්පල් g නම් කියලා ලියා ගන්න ඕනේ. කක්ෂයේ ගුරුත්වජ ත්වරණය සිම්පල් g නම් කියලා ඔය ටික ලියා ගන්න. හරිනේ?
ඊළඟට බලන්න චන්ද්‍රිකාවක චලිතය. එතන විස්තර ටික දීලා තියෙනවා. ගමන් ගන්න කක්ෂයේ අරේ සිම්පල් ආර්ද චන්ද්‍රිකාවේ ස්කන්ධේ සිම්පල් m දෙවිට v නියත වේගෙන් ගමන් කරන චන්ද්‍රිකාවක් සඳහා. අපි කලින් ගත්ත v සමානයි වර්ගමූල gr කියලා. ලියන්න. v සමානයි වර්ගමූල gr. හරි. හරි දැන් චන්ද්‍රිකාව පෘථිවි පෘෂ්ඨයට ආසන්නව ගමන් කරනවා නම් චන්ද්‍රිකාව පෘථිවි පෘෂ්ඨයට ආසන්නව ගමන් කරනවා. එතකොට මේ මුළු දුර අරයට ආසන්න වශයෙන් සමානයි. පෘථිවි පෘෂ්ඨයට ආසන්නව ගමන් කරනවා නම් සිම්පල් r ආසන්න වශයෙන් කැපිටල් r ට සමාන වෙනවා. එම නිසා v සමාන වෙනවා වර්ගමූල gr. හරි ලියන්න. මේක උඩින් ලියා ගන්න. ඊට පස්සේ උතන තියෙනවා පෘථිවි ආරය කැපිටල් R නම් පෘථිවි පෘෂ්ඨයට ඉතා ආසන්න චලිත වන චන්ද්‍රිකාවක් සඳහා සිම්පල් R ආසන්න වශයෙන් සමානයි කැපිටල් R. එහෙනම් v සමානයි වර්ගමූල gr කියලා එනවා. දැන් බලන්න චන්ද්‍රිකාවේ ස්කන්ධය මත මේ වේගය රඳා පවතින්නේ නැහැ. වේගයේ චන්ද්‍රිකාවේ ස්කන්ධය මත රඳා පවතින්නේ නැහැ. ඒක අදාළ ලක්ෂයේ ගුරුත්වජ ත්වරණය සහ අරය මත රඳා පවතිනවා. හරි. පෘථිවි පෘෂ්ඨයට ආසන්නව නම් චන්ද්‍රිකාවේ වේගය බොහෝ දුරට නියතගයක්. මොකද කැපිටල් R නියතයි G නියත නිසා. හරි. ওই විදිහට අපිට ගන්න පුළුවන්. සාමාන්‍ය ඔයාගේ තප්පරයට කිලෝමීටර් 8ක විතර වේගයක්. 7919ක විතර වේගයක් තමයි එන්නේ. අදාළ ඒ කියන්නේ පෘථිවි පෘෂ්ඨයට ආසන්නව යන චන්ද්‍රිකාවක් සඳහා වේගය. හරි. ඒ විස්තරය උතන දීලා ඇති. අරය G9.8ක් ලෙස ගත්තේ v තප්පරයට කිලෝමීටර් 8ක් පමණ වේ. මේ චන්ද්‍රිකාවේ ස්කන්ධයෙන් සොයායත් වන අතර ඕනෑම චන්ද්‍රිකාවක් පෘථිවි පෘෂ්ඨයට ඊට ආසන්න ඇති කක්ෂයක ගමන් කිරීම සඳහා තප්පරයට කිලෝමීටර් 8ක පමණ වේගයක් පවත්වා ගත යුතුය කියලා කියනවා. දැන් කලින් වගේම අපි චන්ද්‍රිකාවේ ආවර්ත කාලය සහ ශක්තිය සඳහා ප්‍රකාශනයක් ලබා ගමු. මෙතන මම ටිකක් ඔමේගා කියන එක මෙතෙන්ද ගන්නම්. ලොකු වෙනසක් නැහැ අර ටිකම තමයි. ඒක අර අපි එතන ලියමු ඉහත ඔප්පු කළ පරිදිම කියලා සමීකරණ ටික ලියාගෙන යන්න. ඉහත සමීකරණ ටික ඔක්කොම ඔප්පු කරලා තියෙනවා. මම එකක් මේ විදිහට ගන්නම්. කේන්ද්‍රයේ දෙසට ලියන්න. මයිත් එක්කම ලියාගෙන යන්න. කේන්ද්‍රයේ දෙසට f සමානයි m යෙදීමෙන් g කැපිටල් M සිම්පල් M බෙදීම r වර්ගයේ සමාන වෙනවා පුතේ mr ඔමේගා වර්ගයට. මම ඔමේගා මෙතනින් ගත්තේ. ඒතර අපිට ඔමේගා කියන එක ගන්න පුළුවන් කලින් වගේම g කැපිටල් M බෙදීම r ගන්න. ඔය විදිහට. හරි g කැපිටල් M බෙදීම r ගන්න. දැන් t කියන්නේ 2 බෙදීම ඔමේගා. මෙතන t ආදේශ කරොත් 2 මෙතන ඔමේගා කියලා කියන්නේ අතන වර්ගමූලයනේ. r ඝනය බෙදීම gm වල වර්ගමූලය. එහෙනම් t වර්ගය කලින් වගේම ගන්න පුළුවන් 4යි π වර්ගය gm බෙදීම ඔය විදිහට. මොන t වර්ගයේ සමීකරණ වෙනත් විදිහකට අපි ගත්තේ ඔමේගා දාලා කලින් උත්තරේ.
මතක තියාගන්න දැන් ගොඩක් පන්ති වල ආයෙ ක්ලාස් පටන් ගන්නකම් කියලා පොඩි පොඩි පාඩම් ටික කර කර ඉන්නවා. යාන්ත්‍ර විද්‍යාවේ මුල් ටික එහෙම කරලා ආයෙ වැඩ ටික හිර වෙනවා. ඊට පස්සේ ජනවාරි පෙබරවාරි වගේ වෙනකොට ආයෙ වැඩ ටික හිර වෙනවා. නමුත් අපේ එහෙම කරන්නේ නැහැ. අපේ පන්ති අපි මුලින්ම මම බලාපොරොත්තු වෙනවා අපේ පොඩි පාඩම් ටික ඔක්කොම ඉක්මනට ඉවර කරගන්න. හරි? යාන්ත්‍ර විද්‍යාව යාන්ත්‍ර විද්‍යාව ඉවරයි පොඩි පාඩමක් නෙමෙයි. ඒක න යාන්ත්‍ර විද්‍යාව ඊට පස්සේ පදාර්ථයේ ගුණ පදාර්ථයේ විකිරණ කියන පාඩම් ටික ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. ආයෙත් එක්කම ලබන සතියේ අපි ප්‍රැක්ටිකල් ටික පටන් ගන්නවා. මිනුම් උපකරණ වල ඉඳන් ප්‍රැක්ටිකල් ටික කරගෙන යනවා. හරි? ඒ හින්දා ඔයාලට ඒවා පුළුවන් ඇති විශේෂයෙන් රිවිෂන් ළමයින්ට මේ කියන්නේ තියරි ළමයි හැමෝම අවශ්‍යයි එන්න. ඒක මේ පන්ති කියලා වැඩක් නැහැ. මම ඒක තියරි පන්තිය කියන්න. රිවිෂන් අය හැමෝම පන්තියට එන්න. අවිල්ලා අහගෙන හරි ඉන්න. ඒතොර ලබන මාසේ නිබන්ධන ටික ලබා දීමේ වැඩපිළිවෙලක් ඔයාලගේ ආරක්ෂාව ගැනත් හිතලා හරි මම වැඩපිළිවෙලක් කොහොම හරි වැඩපිළිවෙලක් හදන්නම් සමහර වෙලාවට ගෙදරට මෙන විදියක් හරි මොකක් හරි ක්‍රමයක්. ඒක ඔයාලත් එක්ක කතා කරලා අපි මොකක් හරි වැඩපිළිවෙලක් හදමු. ඒක ලබන මාසේ නිබන්ධන ටික ඒ විදිහට ලැබෙයි ඔයාලට ඈ. මතක තියාගන්න රිවිෂන් එක කට් කරන්න නම් එපා. දවසකට පැය 3ක් වුණත් ලොකු වැඩක් කරනවා. සාමාන්‍යයෙන් තියරි පන්තික පැය 8ක විතර වැඩ කරනවා මේකේ පැය 3ක. හරි ඒ හින්දා කට් කරන්න එපා. කොහොම හරි වෙලාව වෙන් කරන ඒ වෙලාවට පන්තියට එන්න. හරි? ඊළඟට චන්ද්‍රිකාවේ මුළු ශක්තිය ලියන්න. චන්ද්‍රිකාවේ මුළු ශක්තිය චන්ද්‍රිකාවේ මුළු ශක්තිය E total දැන් මතක තියෙන්න ඕන මේවා. වාගයයි MV වර්ගය ඍණ G capital M simple M බෙදීම R එහෙම නැත්නම් ඍණ G capital M simple M බෙදීම 2R. ඔන්න චන්ද්‍රිකාවේ මුළු ශක්තිය. මේකයි මේකයි. මේ දෙකම මතක තියාගන්න. හරි? චන්ද්‍රිකාවේ මුළු ශක්තිය ওই විදිහට එනවා. ආවර්ත කාලය ওই විදිහට එනවා. යන්න පහලින් තියෙන ගානට හදලා මට උත්තරේ වන්න ඉක්මනට. පහලින් තියෙන ගානට යන්න හදලා එවන්න උත්තරේ. ලඝු පොත් වලින් සුළු කරන්න කැල්කියුලේටර්ස් වලින් සුළු කරන්න එපා. මම විනාඩි 5ක් දෙනවා ගාන හදන්න.
8:48 වෙනකොට උත්තරේ එවන්න ඕනේ. දැන් 8:45යි ඈ. විනාඩි 5ක් දෙනවා කිව්වා. දැන් විනාඩි 2ක් ඉවරයි. ඉක්මනට හදලා මට උත්තරේ එවන්න. උත්තරේ වල තියෙනවා ඔමේගා වලගේ 7.05 වැඩි කිරීම 10 4යි අංජනය වල තියෙන උත්තරේ ආවර්ත කාලය 44 වැඩි කිරීම 10 4ක් කියලා ඒවල තියෙනවා. බලමු අපි අනිත් අයගේ 7.0යි අපේ 10 ඍණ 6ක් 10 ඍණ 6ක් එන්න බෑ. එච්චර පොඩියක්.
අයෝද්‍යගේ උත්තරේ පොඩි අවුලක් තියෙනවා. මම හිතන්නේ 10 ඍණ 6ක් එන්න බෑ පුතේ. 8.8ට වැඩි කිරීම 10 5යි 10 ඍණ 6ක් එනවද කෝණික වේගය? අයෝද්‍යගේ සංජයගේ එකම උත්තර තියෙන්නේ විමාශිකේ උත්තරේ මට පැහැදිලි නෑ 20.1ක් එනවා තප්පරයට රේඩිය. ගොඩක් වෙනස් උත්තරයක්. ග්‍රහ වස්තුවකට අරය දෙක වැඩි කිරීමේ 18ක් වන කක්ෂයක චන්ද්‍රිකාවක් ගමන් කරන ඒ කෝණික වේගයත් ආවර්ත කාලයත් ගණනය කරන්න කියලා කියනවා. G capital M බෙදීම R ඝණය කියන්නේ ඔමේගා ඔයගේ වර්ගමූලය. ඔය විදිහෙන් එන්නේ. GMM බෙදීම R වර්ගය MR ඔමේගා වර්ගය M M කැපෙනවා මේ විදිහට එන්නේ. මේක මතක නැත්නම් කෙලින්ම කේන්ද්‍ර දිශාවට F සමාන M දාලා ඔමේගා ගන්න ඈ. හරි. ඒක මහ ලොකු දේවල් නේ. ඒවා හැම ඒ විදිහට හදලා ගන්න. ඒතකොට ඔමේගා කියලා කියන්නේ මෙතෙන් ආදේශ කරොත් වර්ගමූල G 6.67 වැඩි කිරීම 10 ඍණ 11 වැඩි කිරීම කැපිටල් M කියලා කියන්නේ ග්‍රහ වස්තුවේ අරය දීලා තියෙනවා. ග්‍රහ වස්තුවේ ස්කන්ධය දීලා තියෙනවා 6 වැඩි කිරීම 10 24යි කියලා. 6 වැඩි කිරීම 10 24යි. බෙදීම R ඝණය කියලා කියන්නේ ග්‍රහ වස්තුවකට අරය දෙක වැඩි කිරීම 10 8ක්. ඒතකොට දෙක වැඩි කිරීම 10 8යි කියන්නේ 8 වැඩි කිරීම 10 24යි කියන එක ඒකේ ඝණය. නම් මෙතනින් එනවා 6.67 ආසන්න 20යිනේ 20යින 4න් එකයි බං. මේ ගොම් පාඩයක් නෙවෙයි. 6.67 ආසන්න වශයෙන් 20 6.67 3ෙන් වැඩි වුණා 20යි. ඒතර 40 40යි කියන්නේ දෙකෙන් එකයි. කොහොමද එන්නේ? 40යි කියන්නේ දෙකෙන් එකයි. හරි නේද? 40යි 40යි කියන්නේ මෙතන දෙකෙන් එකයි. එහෙම නැත්නම් ඔයාලට ගන්න පුළුවන් 5යි කියලා. 5 වැඩි කිරීම එහෙම ගමුකෝ. 5 වැඩි කිරීම මෙතන 10 24ට 24 10 24ට 24 කැපිලා යනවා 10 ඍණ 11. 10 ඍණ 11යි. ඕකේ ඝණය එන්නේ. ඒතර දැන් 10 ඍණ 11යි ඝණය ගන්න බෑනේ. එහෙනම් මෙහෙම කරන්න. 50 වර්ගමූලය 10 ඍණ 12 ගන්න. 10 ඍණ 6. මම හිතන්නේ අයෝධ්‍යගේ උත්තරේ හරි. මූල 50 කියලා කියන්නේ මූල 50 අනිවාර්යයෙන් වෙන ඇත්තේ 6 දශම ගාණක්. 7 දශම ගාණක් සෝරි 7 දශම ගාණක් ඉන්නේ අනිවාර්යයෙන්ම ඈ. අයෝධ්‍යගේ සංජයගේ උත්තරේ හරි මම හිතන්නේ. වර්ගමූල 50 7.071යි. 7.071 වැඩි කිරීම 10 ඍණ 6යි තප්පරේ රේඩිය. 7.0 7යි එකනේ 7.0යි 7යි එක වැඩි කිරීම 10 ඍණ 6යි. උත්තරේ හරි. සංජයගේ අයෝධ්‍යගේ ওই විදිහට එන්නේ. ඊට පස්සේ අහනවා ග්‍රහ වස්තුවේ කෝණික වේගයත් ආවර්ත කාලයත් ගණනය කරන්න. ආවර්ත කාලය ගණනය කරන්නලු. දැන් ඔමේගා හෙව්වනේ. ඔමේගා හෙව්වනම් කාලේ t කියන්නේ 2යි බෙදීම ඔමේගා. එහෙනම් 2 වැඩි කිරීම 3.14 වැඩි කිරීම ඔමේගා කියලා කියන්නේ 7.017 වැඩි කිරීම 10 ඍණ 6යි. එතනින් එනවා 6.28 7.017 මෙතන 10 5ක් ගන්න මේක බෙදන්න උ ගන්න ඕන නම් 62.8 බෙදන්න ඕන 7.017. හරි 62.8 බෙදන්න ඕන 7.017. එතකොට එනවා 8.904යි 8.904 ආසන්න වශයෙන් 8.905යි 9.5 වැඩි කිරීම 10 5ක් යනවා තත්පර. එක් වටයක් යනවා. ඔය විදිහට. හරිනේ? තියාගන්න ඉතින්. දැන් තේරෙනවනේ තියරි ළමයින්ට එහෙම වේග කොහොමද හදා ගන්න ඕන රිවිෂන් උන්ටත් එහෙමයි ඈ වේගෙ තියෙන්න ඕන. යක්කු වගේ වැඩ කරන්න ඕන වේගෙන්. නැතුව හරියන්නේ නැහැ. හරි ඊළඟට 1998 විභාග ගානට යමු. ඊට කලින්
අහගෙන ඉන්න. ඊට කලින් මෙන්න මේ විදිහේ ගානක් ආවොත් ග්‍රහ වස්තුවක පෘෂ්ඨයේ ඉඳන් නැත්නම් පෘථිවියේ පෘෂ්ඨයේ ඉඳන් යාන්තමින් කක්ෂයක් මත ගිහින් තියන්න ඕන කිව්වොත් අහගෙන ඉන්නේ ඈ. මේක ලියා ගන්නකො ඉස්සර. ඒ ගාන නෙවෙයි හදන්නේ. ග්‍රහ වස්තුවක පෘෂ්ඨයක් මත ඉඳන් අපි පෘථිවිය ගමුකෝ. පෘථිවි පෘෂ්ඨයේ ඉඳන් යාන්තමින් කක්ෂයකට ගිහින් තියන්න ඕන. යාන්තමින් කක්ෂය වෙත ළඟා වෙන්න ඕන. ඒතර යාන්තමින් කක්ෂය වෙත ළඟා වෙනවා කියන්නේ එතෙන්ට යනකොටම වේගය ශූන්‍යයි. යාන්තමින් කක්ෂය වෙත ළඟා වෙනවා කියන්නේ එතෙන්ට යනකොටම වේගය ශූන්‍යයි. එතකොට අපි ගන්නේ විභව ශක්ති වෙනස. පෘෂ්ඨයේ චලනය වෙවි තියෙන්නේ නැහනේ. නැත්තම් මේක පොළොව පලාගෙන එනවද? එහෙම එන්නේ නැහැ. චලනය වෙවි තියෙන්නේ නැහැ. එහෙනම් කේන්ද්‍රේ ඉඳන් මේ විදිහට එනකොට කේන්ද්‍රේ ඉඳන් එන්නේ නැහැ සෝරි. පෘෂ්ඨයේ නිශ්චලව තියෙන්නේ යාන්තමින් කක්ෂයට ගෙන එන්න ඕන කිව්වොත් ගන්න විභව ශක්ති වෙනස විතරයි. හරි. ලියන්න තරු ලකුණක් දාලා. තරු ලකුණක් දාලා ලියන්න අවසාන පිටුවේ මං හිතන්නේ ඉඩ තියෙනවා. හරි ලියන්න මෙහෙම. ලියන්න. පෘථිවි පෘෂ්ඨයේ සිට පෘථිවි පෘෂ්ඨයේ සිට පෘථිවි පෘෂ්ඨයේ සිට අපි චන්ද්‍රිකාවක් කියලා ලියමු ඕනම වස්තුවකට ඔක අදාළයි ඈ. පෘථිවි පෘෂ්ඨයේ සිට චන්ද්‍රිකාවක් 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 යාන්තමින් 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 කක්ෂය වෙතට ගෙන ඒමට කක්ෂය වෙතට ගෙන ඒමට යාන්තමින් කක්ෂය වෙතට ගෙන ඒමට හරි යාන්තමින් කක්ෂය වෙතට ගෙන ඒමට හෝ කක්ෂය වෙතට ගෙන ඒමට කක්ෂය වෙතට ගෙන ඒමට කක්ෂය වෙතට ගෙන ඒමට අවශ්‍ය අවම ශක්තිය අවශ්‍ය අවම ශක්තිය සෙවීමට අවශ්‍ය වූ විට අවශ්‍ය අවම ශක්තිය සෙවීමට අවශ්‍ය වූ විට කියලා කමාවක් දාලා පහලෙන් ලියන්න
අප විසින් සැලකිය යුත්තේ අප විසින් සැලකිය යුත්තේ අප විසින් සැලකිය යුත්තේ පෘෂ්ඨය හා කක්ෂය අතර පෘෂ්ඨය හා කක්ෂය අතර පෘෂ්ඨය හා කක්ෂය අතර විභව ශක්ති වෙනසයි විභව ශක්ති වෙනසයි පෘෂ්ඨය හා කක්ෂය අතර විභව ශක්ති වෙනසයි පෘෂ්ඨය හා කක්ෂය අතර විභව ශක්ති වෙනසයි යාන්තමින් චලනය කරනවා කියන වේගයක් දෙන්නේ නැහැ. හරි වරහන් ඇතුළේ ලියන්න මෙහෙම යාන්තමින් කක්ෂය වෙතට ගෙන එන විට මෙහෙම ලියන්න යාන්තමින් කක්ෂය වෙතට ගෙන ඒමේදී යාන්තමින් කක්ෂය වෙතට ගෙන ඒමේදී යාන්තමින් කක්ෂය වෙතට ගෙන ඒමේදී කක්ෂයේදී වේගය ශූන්‍ය වේ. කක්ෂයේදී වේගය ශූන්‍ය වේ. හරි එහෙනම් යාන්තමින් කක්ෂය වෙතට ගෙන එනවා. කක්ෂය වෙතට ගෙන ඒමට අවශ්‍ය අවම ශක්තිය කියලා කිව්වොත් විභව ශක්ති වෙනස විතරයි ගන්න. හරි විභව ශක්ති වෙනස විතරයි ගන්න. කක්ෂයේ චලිත කරවීමට කිව්වොත් චාලක ශක්තියත් සලකන්න ඕන. දැන් උදාහරණයක් විදිහට හිතන්නකො මෙහෙම පෘෂ්ඨයේ තියෙන වස්තුවක් කක්ෂයේ චලිත කරවීමට කිව්වොත් අවශ්‍ය ශක්තිය කිව්වොත් කක්ෂයේ විභව ශක්තියත් ඕන කක්ෂයේ චාලක ශක්තියත් ඕන. ඒකෙන් පෘෂ්ඨයේ විභව ශක්තිය අඩු කරන්න ඕන. හරි දැන් උතන අපි ලියමු මෙහෙම. දැන් උතන යාන්ත්‍රමින් චලිත වීමට අවශ්‍යවම ශක්තියනේ. එහෙනම් උතන ඩෙල්ටා E කියන්නේ අවශ්‍ය ශක්තිය. හරි ඩෙල්ටා E අවශ්‍ය ශක්තිය. උතන ලියන්න. අවශ්‍ය ශක්තිය ඩෙල්ටා E කියන්නේ කක්ෂයේ විභව ශක්තියෙන් අඩු කරන්න ඕන පෘෂ්ඨයේ විභව ශක්තිය. පෘෂ්ඨයේ විභව ශක්තිය. යාන්ත්‍රමින් චලිත කරනවා කක්ෂය. කියන්නේ ඩෙල්ටා E අවශ්‍ය ශක්තිය ඩෙල්ටා E සමානයි කක්ෂයේ විභව ශක්තිය ඍණ පෘෂ්ඨයේ විභව ශක්තිය. දැන් බලන්න. කක්ෂයේ චලිත කරවන්න ඕන. කක්ෂයේ චලිත කරවන්න ඕන. හරි කක්ෂයේ චලිත කරවන්න අවශ්‍ය ශක්තිය. කක්ෂයේ චලිත කරනවා කියන්නේ චාලක ශක්තියකුත් ඕන. එහෙනම් එතනදී අවශ්‍ය ශක්තිය කියන්නේ කක්ෂයේ විභව ශක්තිය ධන චාලක ශක්තිය. කක්ෂයේ විභව ශක්තිය ධන චාලක ශක්තියෙන් පෘෂ්ඨයේ විභව ශක්තිය අඩු කරන්න ඕන. ඒ චලිත කරනකොට චාලක ශක්තියකුත් තියෙනවනේ පුතේ. හරි ඊළඟ තරු ලකුණ දම් පාටින් ලියන තරු ලකුණක් දාලා. ලියන්න මෙහෙම. ලියන්න කක්ෂයේ චලිත කරවීමට කක්ෂයේ චලිත කරවීමට කක්ෂයේ චලිත කරවීමට අවශ්‍ය ශක්තිය අවශ්‍ය ශක්තිය අවශ්‍ය ශක්තිය කක්ෂයේ චලිත කරවීමට අවශ්‍ය ශක්තිය සැලකීමේදී
චලිත කරවන බැවින් චලිත කරවන බැවින් චලිත කරවන බැවින් විභව ශක්තියද සැලකිය සොරි චාලක ශක්තියද සැලකිය යුතුය. චාලක ශක්තියද සැලකිය යුතුය. මෙවිට අවශ්‍ය ශක්තිය කිව්වම විභව ශක්තිය ධන චාලක ශක්තියෙන් කක්ෂයේ විභව ශක්තිය ධන චාලක ශක්තියෙන් පෘෂ්ඨයේ විභව ශක්තිය ධන චාලක ශක්තිය අඩු කරන්න ඕන.